හරි අපි නැවත සම්බන්ධ වෙමු. හරි අපි නිවැරදි පිටුවට ආවා අපේ PowerPoint එකේ. එතකොට නිවැරදි ස්ලයිඩ් එකට දැන් අපි සාකච්ඡා කළේ මේ කතරු දෙන්නෙක් ඉන්නකොට එක්කෙනෙක් ඉන්නකොට අපි කොහොමද සංලේඛය ලියන්නේ කියන එක. එතකොට දැන් මම සියලු දෙනාට නැවත මතක් කරනවා මේ ඕගොල්ලන්ගේ පැමිණීම මේ chat එකේ සඳහන් කරන්න. හැකිනම් ඊමේල් ඇඩ්‍රස් එකත් මට සඳහන් කරලා එවන්න. එතකොට මට ඊමේල් කරන්න පුළුවන් සියලු දෙනාටම. ඊට අමතරව මම පුස්තකාල සංගමයටත් මේක ඊමේල් කරලා යවනවා. මේ ඊට අමතරව මේ මම මේකේ මේ YouTube link එකත් මම මේ ඒ ඊමේල් එක එවන අයට දෙන්නම්. එතකොට මේ දේශනයට සවන් දෙන්න පුළුවන්. ඊට අමතරව මේ PowerPoint එකත් නැවත මේ බලලා මේ අවශ්‍ය දේවල් සටහන් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ ඔව් කියන්නේ ගිය සතියේකට කොහොමද මේ සම්බන්ධ වෙන්න බැරුණා ගිය සතියේ මේ ගිය සතියේ මම මේ ප්‍රසන්ටේෂන් එක එවන්නම් මේ link එක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ කෙලින්ම සම්බන්ධ වෙන්න මේ YouTube එකට. YouTube එකේ මුළු සම්පූර්ණ දේශනෙම කෑලි 6කින් තියෙනවා. YouTube links 6ක් තියෙනවා. මොකද මේ කැඩි කැඩිනේ යන්නේ මේක 3 කැඩුනා. ඒ link 6ක් මම එවන්නම්. එකම දේ මට ඊමේල් එකක් එවන්න මම අර ඊමේල් දාපු ඊමේල් ඇඩ්‍රස් එකට පුළුවන් නම් මට එතකොට ඒකෙන්ම ෆෝවර්ඩ් කරන්න පුළුවන් නේ. vijayveerakgg@hotmail.com ඒකට එවන්න. එහෙම නැත්නම් මේකට දාන්න මේ chat එකට දාන්න ඕගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක. එතකොට මම ඒක තෝරගෙන ඒකට එවන්න. මේ කොහොමත් මේක පුස්තකාල සංගමයටත් මම යවනවා. ටිෂන්ට යවන්න කියලා. එතකොට ගිය සතියේ දේශන මම අනිවාර්යෙන් ඕගොල්ලන්ට දෙන්නම් මේ link එක. එහෙම නැත්නම් මගේ ෆෝන් එකට දාන්න. box එකට දැම්මා. මගේ ෆෝන් එකට එහෙම නැත්නම් දාන්න ඕගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක. මම එතකොට මගේ ෆෝන් නම්බර් එක තියෙනවනේ 071 832 0යි 868 071 832 0යි 868. ඒකට මම අර ලින්ක්ස් ටික ඔක්කොම එවන්නම්. පොඩ්ඩක් සඳහන් කරන්න පසුගියක එවන්න කියලා. එතකොට මම පසුගිය ටික සියල්ලම එවන්නම්. මේකේ ලින්ක්ස් ටික හැමෝටම මම එවන්නම්. එතකොට දැන් අපි සාකච්ඡා කරමින් හිටියේ ද්විකතෘක ග්‍රන්ථයක්. කතෘ දෙන්නෙක් ඉන්නවා නම් පළවෙනි කතෘ ඉස්සරහට දැම්ම අනිවාර්යෙන් වාසගම. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඊට සෙසුනම් මෙතන සාමාන්‍ය අපි තිත් තියෙනවා කේ තිතක් එන් තිතක් ඕ තිතක් සහ තුන්දෙනිය නිමල්. ඔව්. එතකොට මේ ඒක තමයි ඒ කතෘ දෙන්න. එතකොට මේ අපි වැඩි පැහැදිලි වෙන්න හයිලයිට් වෙන්න මේ ග්‍රන්ථ නාමය අන්ඩර්ලයින් කරලා දානවා. ඊට පස්සේ ප්‍රකාශිත ස්ථානය ප්‍රකාශක ඊට පස්සේ දිනය. ඒක තමයි ද්විකතෘ ග්‍රන්ථයක මේ ඇතුළත් විය යුතු මේ තොරතුරු නැත්නම් ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු ඕගොල්ලෝගේ ද්විකතෘ කෘතියක් විමර්ශනය කළා නම් ඕගොල්ලන්ගේ ලිස්ට් එකට ඒක එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඇතුල් කරන්න ඔය කියපු උදාහරණයේ විදිහට. ඊළඟට කතෘ 3 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනාත් ඒ විදිහට දාන්න පුළුවන්. පෙරේරා ඩී.එස්. ජයවීර සරත් සහ සාන්ත ජගත්. ඔය 3 දෙනා තමයි. එතකොට අනිවාර්යයෙන්ම අන්ඩර්ලයින් කළා ග්‍රන්ථ නාමය ප්‍රකාශිත ස්ථානය ප්‍රකාශක දිනය. ඔය ටික ඔය තොරතුරු තමයි ත්‍රිකතෘ ග්‍රන්ථයකට ඇතුල් විය යුතු තොරතුරු ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීමේදී. ඊළඟට කතෘ තිදෙනෙකුට වැඩි කෘතියක්. එතකොට එතෙන්දී 3 දෙනෙකුට වැඩි නම් පළවෙනි එක කෙනාගෙන දැම්මම මෙතන කුලතිලක කමා එකක් එන්න ඕනේ අනිවාර්යෙන්. කුලතිලක කමා WP සහ වෙනත් අය. එතකොට ටිකක් තිබ්බා ග්‍රන්ථ නාමය සඳහන් කළා යටින් ඉරක් ගහලා ඊට පස්සේ ප්‍රකාශිත ස්ථානය ප්‍රකාශක දිනය මේ තොරතුරු ටික අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි. කතෘවරු 3 දෙනෙකුට වැඩි වුණත් ඒත් මේක ඇතුළත් විය යුතුයි.
ඊළඟට යනවා ඊළඟ ස්ලයිඩ් එකට. ඒක තමයි මේ අඥාත කෘතියක්. අඥාත කෘතියක් කියන්නේ කර්තෘක කෘතියක් කියන්නේ ඒ කෘතියේ බුද්ධිගෝචර වෙන දෙයට සම්බන්ධ නැත්නම් බුද්ධිගෝචර මේ දෙයට සම්බන්ධ කිසිම මේ පුද්ගලයෙක් නැහැ සඳහන් වෙලා. ඒකින්ද එතකොට ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මොකද්ද ග්‍රන්ථ නාමය තමයි හෙඩින් එකට ගන්න වෙන්නේ. මෝදෙවි දාවත සංස්කාරක කෙනෙක් ඉන්නවා. එයාට ඒකේ වගකීමක් නැහැ. ඒකින්ද එයාගේ නම නිකන් හැයින් දානවා. සංස්කරණේ වැලිතොට අත්දස්සී හිමි. ප්‍රකාශක ස්ථානයේ ගාල්ල ප්‍රකාශක ලංකාලෝක මුද්‍රණාලය ප්‍රකාශිත දිනේ 1910. හරිද? ඒ අඥාත කර්තෘ කෘතිය. දැන් ඔය වර්ග පහ තමයි තියෙන්නේ කෘති සම්බන්ධයෙන්. ඊළඟට සංගරා ලිපියක්. සංගරා ලිපියක කර්තෘ තමයි රණසිංහ නිමල්. ඒ සංගරා ලිපියේ නාමය පරිවේෂණ කාර්යය. ඒක අන්ලයින් කළා. ඊට පස්සේ සංගරාවේ නම පුස්තකාල ප්‍රවෘත්ති. ඊට පස්සේ මොකද්ද අවුරුද්ද 1984 ජනවාරි ඉරක් මාර්තු මාස 3ක් එක්ක අහු කරලා තමයි ගහන්නේ පොත. ඊට පස්සේ එතකොට මේ ඔන්න ඔයගොල්ලන්ට දැන් තියෙනවා මේ මොකද්ද මේ යම්කිසි සංගරාවක මේ සංගරාවක ලිපියක් කොහොමද ඔයගොල්ලන් විමර්ශන ලයිස්තුවට මේ ඇතුල් කරන්නේ කියලා. එතකොට කොහොමද විමර්ශන ලයිස්තුවට ඇතුල් කරන්නේ කියලා. ඒක 6 වෙනි එක. ඔව්. ඊළඟට අපි යනවා 7 වෙනි එකට. 7 වෙනි එක මොකද්ද? හත්වෙනි එක මොකද්ද? පුවත්පත් ලිපියක්. රණවීර උපුල් තමයි කර්තෘ. ඒකේ භීෂණයේ යලි හිසෝසොවයි. ඒක තමයි ලිපි ශීර්ෂය. එතකොට කවුද මේ මොකද්ද පුවත්පත සිළුමිණ පුවත්පතේ දිනය 96 සැප්තැම්බර් 30 මේ ඒ මොන පිටුවේද තියෙන්නේ පි කියලා තිතක් දාලා 12. එතකොට ඒක තමයි පුවත්පත් ලිපියක් ඔයගොල්ලන්ගේ විමර්ශනය සඳහා යෙදුවා නම් ඒ ලිපිය කොහොමද ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ විමර්ශන ලයිස්තුවට ඇතුල් කරන්නේ? ඒ 7 වෙනි එක. 8 වෙනි එක ලිපි එකතුවක්. මොකද්ද ලිපි එකතුවක් කියන්නේ? මොකද්ද? ඒ කියන්නේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් මේ යම් මේ ලිපි රසක් එක්කහු කරලා මේ නිකුත් කරපු ප්‍රකාශනයක්. ඒ කියන්නේ මෙන්න උදාහරණය. ඒ උදාහරණේ තියෙන්නේ මොකද්ද? පුනරුත්පත්ති ගැටලුව සහ වෙනත් ලිපි කියලා ලිපි රසක්. ඒතකොට කවුද සංස්කරණය කරලා තියෙන්නේ? අමරවංශ හිමි දිමියාවේ සහ සිරිසෝරත හිමි මායලී. එතකොට මේ අනිවාර්යෙන් මොකද මේ ගොඩ දෙනෙක් එකතු වෙලා ලියපු සංස්කරණය කරපුවා තියෙන්නේ එතෙන්දි තියන්නේ ලිපි නාමයට තමයි ශීර්ෂය යන්නේ. එතකොට මේ කොහෙද ස්ථානය දන්නේ නැහැලු. ඒකද එන්න තැන නොදැක්කේ කියන එක තමයි තැ නෝ කියලා කියන්නේ. තැන නොදැක්කේ. ඒක හතරස් වරහන් ඇතුලේ දාන්නේ. එතකොට කොස්කොඩ සුගතවන්ත දාමි අභිනන්දන කමිටුව. ඒගොල්ලෝ තමයි මේක මේ ප්‍රකාශක ඒගොල්ල ප්‍රකාශිත ස්ථානේ නැහැ. ඒකයි තැන නොදැක්කේ කියලා තියෙන්නේ. 97 තමයි ඒක පළ කරලා තියෙන්නේ. එතකොට ඔන්න 8. තවත් තියෙනවා. 9 ලිපි සංග්‍රහයකින් ගත් ලිපියක්. ඔව්. ධම්මරක්කිත හිමි වැල හිටියාවේ. වනස්පති හා වෘක්ෂ පුද පූජා. එතකොට ඕකේ මේ කියන්නේ පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා රකස් කිරීමේදී. වනස්පති හා වෘක්ෂ පුද පූජා කියන එක මේ අන්ඩර්ලයින් කරලා තියෙන්න ඕනේ. ඒ කෘතිය නමනේ. එතකොට මේ නැත්නම් ලිපියේ නමනේ. ඒක අන්ඩර්ලයින් කරලා තියෙන්න ඕනේ. ඒක අඩුපාඩුවක් තියෙනවා. එතකොට කලන තමයි මේ ප්‍රකාශක එතකොට
ඔව්. ඔව්. කලන SB සේනානායක. ඔව්. එතන මේ කීප දෙනෙක් ඉන්නවා මේ කෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන GSB සේනානායක උපහාර ග්‍රන්ථය. අනේ ඒක මේ ඇත්තටම මේ දිගටම තියෙනවා අරකේ මේ දිගුවක් හැටියට නැත්නම් මේ උප ග්‍රන්ථ නාමයක් හැටියට GB සේනානායක උපහාර ග්‍රන්ථය. තාම මේ පොතේ විස්තර යන්නේ. එතකොට මේක සම්පාදනය කරලා තියෙන්නේ කවුද? සුතදර හිමි තපෝවනේ. එතකොට AI සහ SB බස්නායක SB කරුණාතිලක ඒ කට්ටිය සම්පාදනය කරලා තියෙන සම්පාදකවරුන්ගේ නම් ටික දාන්න ඕනේ. ඊට පස්සේ ප්‍රකාශ ස්ථානයේ ප්‍රකාශක දිනය. දැන් මෙන්න මෙතන P කියලා තිතක් තියෙන්න ඕනේ. ඒක අඩුයි. P 48 ඉඳන් 63 දක්වා. අන්න ඒ කොටසේ තමයි මේ මෙන්න මේ උපහාර ග්‍රන්ථයේ මේ අදාළ මේ ලිපිය තියෙන්නේ. ලිපි සංග්‍රහයකින් ගත් ලිපියක්. ලිපි සංග්‍රහයකින් ගත් ලිපියක්. අපි ලිපිය තමයි අනුක්‍රමණිකා කරන්නේ. ලිපි සංග්‍රහය ගැන තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ලිපි සංග්‍රහය මේක ලිපිය මේ වනස්පති පූජා කියන්නේ ලිපිය. එතකොට දැන් අන්න ලිපි සංග්‍රහයෙන් ගත් ලිපියක් මෙයා ගන්නකොට ලිපිය නමක් තියෙන්න ඕනේ, ලිපි සංග්‍රහය නමක් තියෙන්න ඕනේ, ප්‍රකාශ ස්ථානයේ තියෙන්න ඕනේ, අවසාන වශයෙන් පිටු තියෙන්න ඕනේ. මොකද මුළු පොත පුරාම නැහැනේ අර ලිපිය තියෙන 48 ඉඳන් 63 දක්වා. ඒකින්ද ඒක එතන ඒ විදිහට නිවැරදිව සඳහන් වෙන්න ඕනේ. ඊළඟට යනවා. ආයතනික වාර්ෂික වාර්තා. ආයතනික වාර්ෂික වාර්තා. එතකොට දැන් ශ්‍රී ලංකා පුස්තකාල සංගමේ වාර්ෂික වාර්තාව නම් ශ්‍රී ලංකා පුස්තකාල සංගමේ තමයි කර්තෘ. වාර්ෂික වාර්තාව අන්ඩර්ලයින් කරනවා. කොළඹ මේ තමයි ප්‍රකාශිත ස්ථානයේ ප්‍රකාශක පුස්තකාල සංගමේ වර්ෂය 2001. හරිනේ. එතකොට ඒක සරලයි. ඊළඟට 12 වෙනි 11 වෙනි එක කමිෂන් සභා වාර්තාවක්. කමිෂන් සභාවක් අනිවාර්යෙන් රටකටයි බලපාන්නේ. එතකොට ශ්‍රී ලංකාව තමයි මේ කර්තෘ නැත්නම් ශ්‍රී ලංකාව යටතේ තමයි හෙඩින් එක එන්න ඕනේ. ශ්‍රී ලංකාව බදු අය කිරීම පිළිබඳ කොමිෂන් සභාව. බදු අය කිරීම පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව. මෙතනත් පොඩි අඩුවක් වෙලා තියෙනවා. බදු අය කිරීම පිළිබඳ කොමිෂන් සභාව. මෙතෙන්ට එන්න ඕනේ ශ්‍රී ලංකාවට පස්සේ බදු අය කිරීම පිළිබඳ කොමිෂන් සභාව කියන එක ඇවිල්ලා තමයි බදු අය කිරීම පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව කියන එක එන්න ඕනේ. මොකද හෙඩින් එකට ශ්‍රී ලංකාව කිව්වට මදි. ආයතනයේ නමක් තියෙන්න ඕනේ. ආයතනයේ නම තමයි බදු අය කිරීම පිළිබඳ කොමිෂන් සභාව. ඊට පස්සේ තමයි වාර්තාවේ නම බදු අය කිරීම පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව. හරිද? ඒතරන්නේ අඩුපාඩු දෙක හැදෙන්න ඕනේ උතෙන්දී. එතකොට ප්‍රකාශිත ස්ථානයේ කොළඹ ප්‍රකාශක තමයි රජයේ ප්‍රකාශන කාර්යාංශය. දිනය තමයි 1990. දැන් එතකොට තව පල්ලෙහාට යනවා. එතකොට හැදෙන්න ඕනේ මම ලියා ගන්න. නමේ හදන්න ඕන 10 හදන්න ඕන 10 අටක් තියෙනවද? ඔව්. එතකොට දැන් ඔන්න 11යි 12 50ක්. ඔව් 50ක් නම් අනිවාර්යෙන් කොහොමද වෙන්න ඕනේ මේ ශ්‍රී ලංකාව යටතේ. ශ්‍රී ලංකාව 1974 අංක 20 දරන ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සංස්ථාගත කිරීමේ පනත. ඒක අන්ඩර්ලයින් වෙන්න ඕනේ. ඒක තමයි හෙඩින් එක. එතකොට ශ්‍රී ලංකාව යටතේ තමයි ෆයිල් වෙන්නේ. ස්ථානයේ තියෙන කොළඹ ප්‍රකාශක රජයේ ප්‍රකාශන කාර්යාංශය අවුරුදු 1994. ඔය තොරතුරු ටික ඇතුළත් වෙන්න ඕනේ. 13 වෙනි එක සම්මන්ත්‍රණ වාර්තාවක්. 13 සම්මන්ත්‍රණ වාර්තාවක්. සම්මන්ත්‍රණ වාර්තාව. ජාතික සහල් සම්මන්ත්‍රණය. එහෙම සම්මන්ත්‍රණයක් තිබිලා තියෙනවා. කොළඹ තිබිලා තියෙන්නේ මැයි 1970 තමයි ඒ සම්මන්ත්‍රණය තිබිලා තියෙන්නේ. කොළඹ තමයි මැයි. ඒතකොට තිබිලා තියෙන සම්මන්ත්‍රණ පත්‍රිකාවක් හැටියට. ඉතින් සම්මන්ත්‍රණ පත්‍රිකා කියන එක තමයි හෙඩින් එක. ඒක අන්ඩර්ලයින් කරන්න ඕනේ. ස්ථානයේ කොළඹ ආයතනය තමයි කෘෂි විද්‍යා සංගමය. 1971 අවුරුදු. දැන් ඒකට ඒක 13. 14 අප්‍රකාශිත උපාධි නිබන්ධනයක් කියන එක පබ්ලිෂ් කරන්නේ නැහැ. අප්‍රකාශිත ප්‍රකාශනයක්. අන්පබ්ලිෂ්ඩ් ඒවා හැටියට ගන්න. ඒකට ඒක ලියලා තියෙන්නේ කවුද? අබේසේකර WMSB. අබේසේකර WMSB ඒ පුද්ගලයා තමයි මේ
මේ උපාධි නිබන්ධනය සකස් කරලා තියෙනවා. එතකොට එයා සකස් කරපු එකේ ටයිටල් එක නැත්තම් ග්‍රන්ථ නාමය තමයි W.A. සිල්වා නවකතා පිළිබඳ විචාර පූර්ව අධ්‍යයනයක්. ඒක තමයි එයා ලියලා තියෙන්නේ. W.A. සිල්වාගේ සිල්වාගේ නවකතා පිළිබඳ විචාර පූර්ව අධ්‍යයනයක්. ඒක තමයි එයාගේ උපාධි නිබන්ධනය. ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ දර්ශනපති උපාධියට. දර්ශනපති කියන්නේ ඩොක්ටරේට් එකට. දර්ශනපති උපාධි නිබන්ධනය. එතකොට දර්ශන වේදී කියන්නේ දර්ශනපති දර්ශන සූරි. ඒක මේ MSc වගේ. දර්ශනපති දර්ශන වේදී ඔව්. එතකොට දර්ශන සූරීනේ PhD වුණා නම් ඔව්. එතකොට දර්ශනපති උපාධි නිබන්ධනය. එතකොට මේ කැලණි විශ්වවිද්‍යාලයට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ 1998 දී. ඒතර වරහන් ඇතුළේ දාන්න ඕනේ අප්‍රකාශිත උපාධි නිබන්ධනය. මේවා පබ්ලිෂ් කරපුවා නෙමෙයි. මේවා අපි ඒ විදිහට සඳහන් කරන්න ඕනේ. පබ්ලිෂ් ඒවා අන්පබ්ලිෂ් ඒවා දෙක වර්ග දෙකක් තියෙනවානේ. ඒක අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ අප්‍රකාශිත කියලා වරහන් ඇතුළේ. ඊළඟට මේ ග්‍රන්ථයන්හි ප්‍රකාශන දැන් අපි අර ග්‍රන්ථයන්හි ප්‍රකාශන වර්ෂය අපි දැම්මේ අවසානයේට. කැමති නම් අපිට පුළුවන් කතෘගෙන් පස්සේ වරහණක් ඇතුලේ දාලා මේ අවුරුද්ද දාන්න. ඒ ක්‍රම දෙකෙන් මොකක් හරි එකක් අනුගමනය කරන්න. මේ තියෙන පළවෙනි ක්‍රමය. ජයතිස්ස එල්ලේ පුස්තකාල කළමනාකරණය කැලණිය කතෘ 1999 කියන එක අන්තිමට දාන්න පුළුවන්. හෝ කැමති නම් පුළුවන් ඕගලන්ට මේ සම්ලේඛය පොඩ්ඩක් වෙනස් කරන්න. මොකද්ද 99 ඉස්සරහට දාන්න පුළුවන්. ඒ අර කතෘගේ නමත් එක්ක. එතකොට දැන් ජයතිස්ස එල්ලේ 81ක් ලිව්වා නම් ඒක මුලට යනවා. 99 ක ඊළඟට යනවා. එතකොට අන්න එකයි ඒකේ ආරම්භය. එතකොට අවුරුදු 90 අකාරාදී මේ අනුපිළිවෙලට කොට ගහින්න. ඒතර හැබැයි මේ ක්‍රම දෙකෙන් එක ක්‍රමයක් මොකක් හරි පාවිච්චි කරන්න ක්‍රම දෙකම අනුගමනය කරන්න යන්න එපා. එක්ක අවුරුද්ද අන්තිමට දාන්න. එහෙම නැත්නම් අවුරුද්ද වරහන් ඇතුලේ දෙවෙනියට දාන්න. ඒකයි ඔය ක්‍රම දෙක. එතකොට ඔන්න ඕක තමයි සම්පූර්ණ මේවා එක මොකද්ද මේ ග්‍රන්ථ නාමාවලිය මම ඊට අමතරව කියලා දුන්නා ඕගොල්ලන්ට මේ නෝට් එකේ මැද තියෙනවා. මේ ඕගොල්ලන්ට කැමති නම් ඔය ක්‍රමයේ අනුගමනය කරන්නේ නැතුව දැන් අලුතෙන් පාවිච්චි කරනවා මේ ඒක මේ හාවර්ඩ් සිස්ටම් කියලා. ඒක ඕගොල්ලන්ට Google එකට ගිහිල්ලා ගහලා වොන්න හාවර්ඩ් සිස්ටම් මොකද ඉංග්‍රීසියෙන් කරනවා නම් ඒක පහසුයි ඕගොල්ලන්ට ඉංග්‍රීසියෙන් ග්‍රන්ථ නාමාවලියම කරනවා නම් මොකද ඒක මේ කෙලින්ම සංලේඛ දීලා තියෙනවා ආධාර සංලේඛ දැන් ඕක දුන්නා වගේ දීලා පැහැදිලි කරලා තියෙනවා කොහොමද හාවර්ඩ් සිස්ටම් එකෙන් කරන්නේ. එහෙම නැත්නම් මේ කෙලින්ම දැන් ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේ පොත ගන්නවනේ RS රණසිංහගේ මේ ගයිඩ් බුක් එක පුස්තකාල ළඟම රුපියල් 100ක් දීලා ගන්න. ඒක අරගෙන ඒක මොනවා හරි ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න ඕනේ. ලාවක සාහිත්‍ය ගවේෂණයේ පොත අනිවාර්යෙන් ඕගොල්ලන් තී ගාව තියෙන්න ඕන රුපියල් 100යි පුස්තකාල සංගමයෙන් අරගෙන ඒක පරිහරණය කරන්න මේ ව්‍යාපෘතිය පුරාම මේ හැම දෙයක්ම ඒකේ තියෙනවා. මේ ගොඩක් කලකට මම මේ නෝට් එක සකස් කරේ ඒකෙන්. එතකොට දැන් මේ තියෙන්නේ ආදර්ශ පට්ණු පිටුව. මේකත් මේ RS රණසිංහගේ පොතේ තියෙනවා. එතකොට මේ පට්ණු පිටුවක් හදනවා නම් මේ විදිහට හදන්න ඕනේ. මේ ඒකේ හැබැයි තිබුණේ රචනා අංක 2 කියලා. හැබැයි ඊට වඩා වටිනවා නැත්නම් ඊට වඩා හොඳයි රචනා කට්ටල අංක 2. රචනා කට්ටල අංක 3. රචනා කට්ටල අංක 4. මොකද රචනා අංක 4 නෙමෙයිනේ. රචනා කට්ටලයක් තියෙන 10ක. ඒතර ඒ හින්දා රචනා කට්ටල අන්නේ විදිහට දාලා මේ විදිහේ ඔයගොල්ලෝ ආදර්ශ පිටුවකුත් හදන්න. ආදර්ශ පිටුව මුණුමක් හැටියට දාන්න පුළුවන්. ආදර්ශ පට්ණු පිටුව මේ තියෙන්නේ. ඒක මුලින්ම එන්න ඕනේ. පට්ණු පිටුව මුලින්ම එන්න ඕනේ. ග්‍රන්ථ නාම පිටුවත් එක්කම වගේ එන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් පටුනට මේ දාන්න ඕන පිටු මෙතන දාන්න පිටු අංකය කියලා. පිටු අංකය කියලා දාලා පිටු ටික ලියන්න ඕන. එතකොට ඊළඟට දැන් හැම රචනා සෙට් එකකම හැම රචනා කට්ටලයකම තියෙනවා මේ ග්‍රන්ථ නාම පිටුවක් නැත්නම් රචනා නාම පිටුවක්. ඒ රචනා නාම පිටුව මෙන්න මේ විදිහට හදන්න. දැන් මෙයා ලංකා සංචාරක ව්‍යාපාරය ගත්තා නම් රචනා කට්ටල මෙතන නෙමෙයි. කට්ටල අංක 2 ශබ්දකෝෂ පාරිභාෂික ශබ්දමාලා හා විශ්වකෝෂ. ඒක තමයි එයාගේ ටොපික් එක. මෙයා තමයි මේ ශිෂ්‍යයාගේ නම මේ අන්තිමට සටහන් කරන්න. මේක හැම රචනා සෙට් එකකම මුලට දාන්න. එතකොට රචනා සෙට් 6යි ඔක්කොම හැඳින්වීමත් එක්ක මේ විදිහේ පිටු 6ක් එනවා. ඒ වරින් වර ඒ සෙට් එක පටන් ගන්නකොට මේ විදිහේ කවර් පේජ් එකක් එනවා. පැහැදිලිද ඒක? ඒක තමයි ඇනුම් අංක 4. මේ ඔක්කොම තියෙනවා අර පොතේ. ජයසූරියගේ පොතේ. මේ නෑ රණසිංහගේ මේ සාහිත්‍ය ගවේෂණ ආචාර්ය RS රණසිංහ එතුමියගේ තමයි මේ ගයිඩ්ලයින් එක. එතනින් මේ
ප්‍රසන්ටේෂන් එක අවසానයි. මේ තවත් විනාඩි 20ක පමණ කාලයක් තියෙන නිසා අවශ්‍ය ප්‍රශ්න තියෙනවා නම් මම ඒවා සාකච්ඡා කරන්න කැමතියි. ඊට අමතරව මම කැමතියි ඔයගොල්ලන්ගෙන් මේට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද්ද මේ ඔව් මොකද මම මෙතෙක් වෙලා කළේ ප්‍රැක්ටිකල්. නැත්තම් මේ ප්‍රායෝගිකව ග්‍රන්ථ නාමාවලියක් මේ ව්‍යාපෘතියක් සකස් කරන ආකාරය. සාහිත්‍ය ගවේෂණය අනුව ඕගොල්ලන් මේ ව්‍යාපෘතියක් සකස් කරන එක ඇත්තම රිසර්ච් එකක්. නැත්නම් පර්යේෂණයක්. ඉතින් මේකේ මේ තියරි නැත්තම් මේ න්‍යායාත්මක පැත්ත මම සාකච්ඡා කළේ නෑ. මොකද ඒක ඕගොල්ලන්ට විෂයක් හැටියට ලකුණු දෙන්න කොහෙවත් නැහැනේ. ප්‍රායෝගිකවනේ ඕගොල්ලන්ට මේ කෙරෙන්න ඕනේ. ඒක නිසා මම ඒ පැත්තට අත ගැහුවෙම නෑ. නමුත් ඒකට ලොකු නෝට් එකක් තියෙනවා. ඒ නෝට් එක මම දැන් මෙතෙන්දි පොඩ්ඩක් ෂෙයා කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒකත් මම ඔයගොල්ලන්ට එවන්න. ඒක කියවලා අවබෝධ කරගෙන ඉන්න. මොකද ඔයගොල්ලන්ගේ මේ විෂය නාමය නැත්තම් මේ මොඩියුල් එකේ නම තමයි පර්යේෂණ ක්‍රම. ඉතින් ඒ පර්යේෂණ ක්‍රම කියන්නේ මොනවද? මේ අධ්‍යයනයේ අරමුණ මොකද්ද? පර්යේෂණයක් කියන්නේ මොකද්ද? ඒ වගේ විශාල මේ දැනුම සම්භාරයක් මේකේ තියෙනවා. නමුත් මේක ප්‍රායෝගික යොදවන පැත්ත විතරයි මම සාකච්ඡා කළේ. මේක න්‍යාය. න්‍යායත් ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගෙන ඉන්න එක ඔයගොල්ලන්ට යම්කිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒක නිසා මම ඒ ස්ලයිඩ් එකත් ඔයගොල්ලන්ට පෙන්නනවා. ස්ලයිඩ් එකක් නෙමෙයි. ඒ මේ ස්ක්‍රීන් එක මම ඔයගොල්ලන්ට පෙන්නනවා. පෙන්නලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරනවා මේ සම්බන්ධයෙන්. ඒ අතර ගැටලු මොනවාද තියෙනවා නම් මේ අද සාකච්ඡා කරපු දේවල් ඕගලන්ට ඕනම එකක් අහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ ඕන දෙයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මෙතෙන්දී.
ඒක මම ගන්න බැරි මම ඒක ඊමේල් කරන්නම් ඕගොල්ලන්ට සීලු දෙනාට. මොකද ඒකේ ප්‍රායෝගික වශයෙන් වැදගත්කමක් නැහැ. නමුත් මොනවද කෙරෙන්න ඕන කියන එක පැහැදිලි කරලා තියෙනවා. පොතක් හදලා යවන්න ඕනේ මේ චන්ද නැන්ද ලගුව දෙන්න ගන්න ඕනේ පොතක් තියනවලු මම ඉන්නේ කම්පියුටරේ කඩාගෙන ඒ සෑල්ගේ කම්පියුටරේ මොනවද රූප ටිකක් දෙන්නව පොත ඒවා හොයන්න ඇති ඒ පොත ගන්න ඕනේ ඔව් තුෂාර ඔෆ් කරලා දුන්නා එදා දෙන්න කිව්ව කල්වි ස්ටයිල් එක ගිහිලා අතරින් ඔෆ් කරන්නේ මෙන්න මෙතන ඉන්න මේක ඇඟිල්ල තිබ්බොත් ඔන් වෙනවලු ආයි ඇඟිල්ල තිබ්බම ඔෆ් වෙනවා තව විනාඩි 10ක් වගේ කාලයක් තියෙන්නේ. ඕගොල්ලන් මොනවා හරි තව මේ ගැටලු තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ පන්ති නාන්න ප්‍රශ්න නැහැ කවුරුත් අහන්නකෝ එහෙම නැත්නම් මේ දේශනෙන් පස්සේ ඔන්න වෙලාව දුරකථනය මාව අමතලා හරි නැත්නම් ඊමේල් එකක් ඒවල හරි ඊමේල් ඇඩ්‍රස් එක දැන් සඳහන් කළානේ. ඒවල හරි මේ ඔයගලන්ට ටොපික් එකක් තෝරාගන්න ඊට පස්සේ ඉන් ඉදිරියට කොහොමද මේක ඕනම දෙයක් මේ පුළුවන් මේ සාකච්ඡා කරලා මේ යම්සි මේ නිගමනයකට එන්න. එහෙ ඇති හිතේලා මේවා නිදින එලාව නේද
ගැටලු නැත්තම් අපිට මේ බලමු මොනවද තියෙන්නේ කියලා chat වලට පොතකින් උපුටා ගන්නා පරිච්ඡේද දක්වන්නේ කොහොමද? දැන් මෙතන ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා මේ පොතකින් උපුටා ගන්න පරිච්ඡේදයක් කොහොමද මේ ඕගොල්ලන් මේ සඳහන් කරන්න කියන එක මේ ඕගොල්ලන්ගේ විමර්ශන ලයිස්තුවට. ඔව්. ඒකයි තව මොනවද තියෙනවා? ඊමේල් ඇඩ්‍රස් දීලා තියෙනවා. පොතකින් උපුටා ගන්න පරිච්ඡේද දක්වන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. හරි. තව මොනවද chat තියෙන්නේ? ඔව්. අපි නැවත මේ ගිහාම මේ ස්ක්‍රීන් එකට මේක අවසානයේට යමු අපි. ඔව්. දැන් උදාහරණයක් මේකෙන් අපිට ගන්න පුළුවන්. ලිපි සංග්‍රහයෙන් ගත් ලිපියක්. මෙදින් දැන් මේකම අපිට ගන්න පුළුවන් ලිපි සංග්‍රහයෙන් ගත් ලිපියක් ඒ වගේ තමයි පොතකින් ගත්ත පරිච්ඡේදයක්. එතකොට අපි හිතමු පොතක පරිච්ඡේදයේ ඒ පරිච්ඡේදයේ කර්තෘම නම් ඒ කර්තෘගේ නම දාලා ඊට පස්සේ මේ තියෙන්නේ කර්තෘගේ නම. ඊට පස්සේ මෙතන වෙන්නේ හරි පරිච්ඡේදයේ මොකක් හරි අපි හිතමු මේ ඕගොල්ලන් ගත්ත පොත මේ පුස්තකාල කළමනාකරණය කියලා. ඒකේ තිබුණ මේ ලිපිය අපි හිතමු මේ 5S මේ ජපාන් 5S ක්‍රමය. ජපාන් 5S ක්‍රමය. එතකොට ඒක තමයි මේ ඡේදය. එතකොට ඡේදේ නම මෙතෙන්ට දැම්මා. ඊට පස්සේ මේ දානවා මොකද්ද මේ පොතේ කර්තෘගේ නම ඊට පස්සේ පොතේ නම ප්‍රකාශිත ස්ථානයේ ප්‍රකාශක දිනේ මේ තියෙන්නේ කෙලිම දානවා අහවල් පොත මොකද්ද පොත පුස්තකාල කළමනාකරණය කමායකක් දාලා කර්තෘගේ නම දානවා ඊට පස්සේ ප්‍රකාශිත ස්ථානයේ ප්‍රකාශක දිනේ ඊට පස්සේ අපි හිතමු මේ chapter එක තිබුණේ 48 ඉඳන් 63 වෙනකන් අපි 40 p තිතක් 48 63 එතකොට මේ ලිපි සංග්‍රහයකින් ගත් ලිපියක් වගේ තමයි මේ අපි යම් කිසි පොතකින් පරිච්ඡේදයක් ගත්තා ලිපි සංග්‍රහය කියන එක අතන පොතක්නේ එතකොට මේ ඒ ගත්ත ලිපිය වගේ තමයි යම් කිසි chapter එකක් ගන්නවා නම් ඒ chapter එක මෙන්න මේ විදිහට අපිට ඒ chapter එක ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ විමර්ශන ලයිස්තුවට ඉස්සෙල්ලා ගන්න ඕනේ ඒ chapter එකේ වෙන කර්තෘ කෙනෙක් ඉන්නවනම් එයාගේ නම ඊට පස්සේ chapter එකේ තියෙන heading එක මොකක් හරි අපි ජපාන් 5 ක්‍රමය ඊට පස්සේ තමයි පොතේ මේ නම සහ මේ පොතේ නම සහ දැන් මේ තියෙන පොතේ නම කලන SB දාන උපහාර ග්‍රන්ථය. එතකොට මේ ඒ පොතේ නම ඊට පස්සේ කවුද ඒ පොතේ කර්තෘ සහ ඒ විස්තර දැම්මා ඊට පස්සේ ප්‍රකාශිත ස්ථානයේ ප්‍රකාශක දිනේ සහ පිටු. එච්චරයි. ඒක තමයි ඒකට දෙන්න තියෙන පිළිතුර. බලමු තවත් ඒ වගේ පොතකින් ශර්මිලා එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් තියෙන අය පුළුවන් නම් ඒ දාන්න. මම එතකොට ඒ සියලු දෙනාටම මේ ලෙක්චර් එක අනිවාර්යෙන් යවන්න. ලින්ක් එක ගත්ත වන්නම් අලුතින් දාන මේවල සහ මේකේ
මේ ටික තමයි මට පැහැදිලි කරන්න ඕනේ උනේ ඔයගොල්ලන්ට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේ සාර්ථක මේ රචනාවක් සඳහා සාර්ථක අත්විවරම තමයි හොඳම ටොපික් එක තෝරගන්න එක. ඒ තෝරාගෙන ඉදිරි කටයුතු මේ ඊටාත්ම කාර්යක්ෂමව සහ ඵලදායීව ඒ කටයුත්ත කරගෙන ඉදිරියට ගෙනියයි කියලා. ගැටලු තියෙන අවස්ථාව ඕනම අවස්ථාවක මාව සම්බන්ධ කරගන්න මම ඒවට උදව් කරන්න සූදානම්. තවත් විනාඩි කාලයක් තියෙන්නේ. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. Thank you, sir.